ආයිබෝවන් පුතේ සුබ දවසක් හැමෝටම. අද දවසෙත් ඔයා සම්බන්ධ වෙනවා ඔයාගේ තුන්වෙනි පාඩමට අදාළ අවම මිල පාලනය හා සහතික මිල පාලනය කියන කොටස සාකච්ඡා කරන්න. පහුගිය ලෙසන් එකේදී අපි උපරිම මිල පාලනය ගැන සම්පූර්ණ සාකච්ඡාවක් කළා. අද දවසේ මම මුලින්ම මේ අවම මිල පාලනය ඊට පස්සේ සහතික මිල පාලනය සම්බන්ධයෙන් පාත් එක කතා කරනවා. හරි. පුතේ අපි බලමු ඉස්සරලාම මොකද්ද මේ අවම මිල පාලනය කියලා කියන්නේ. right? අපි ඉස්සරලාම බලමු අවම මිල පාලනය නිර්වචනය කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අවම මිල පාලනය කියන එක නිර්වචනය කරන්නේ අපි මෙහෙමයි. කිසියම් භාණ්ඩයක් සඳහා අවමයෙන් ගෙවිය යුතු යැයි ආණ්ඩුව නියම කරන මිලට අපි කියනවා අවම මිල කියලා. කිසියම් භාණ්ඩයක් සඳහා අවමයෙන් ගෙවිය යුතු යැයි රජය විසින් නියම කරන මිලට අපි කියනවා අවම මිල කියලා. එතකොට අවම මිලක් තීරණය කරන්නේ නියම කරන්නේ කාට සහන දීමේ අරමුණින්. රජය අවම මිල පාලනයේ ක්‍රියාත්මක කරන්නේ නිෂ්පාදකයාට සහන සැලසීමේ අරමුණින්. ඒ කියන්නේ පුතේ දැන් වෙළඳ පොලේ ඉල්ලුම් හා සැපයුම් බලවේග මත තීරණය වන ස්වයංක්‍රීය සමතුලිත මිල වෙළඳ පොලේ ඉන්න ඇතැම් නිෂ්පාදකයන් හට යෝග්‍ය නොවේයි ආණ්ඩුවට හැඟී ගිය විටකදී අන්න ඒ නිෂ්පාදකයන්ට සහන ලබා දීමේ අරමුණින් ඒ නිෂ්පාදකයන්ට උපකාර කිරීමේ අරමුණින් තමයි ආණ්ඩුව අවම මිල කියන එක හඳුන්වා දීලා තියෙන්නේ. ගොඩාක් දුරට මේ අවම මිල පාලනය රජයේ වගේම නිෂ්පාදන සංවිධානයක් එකතු වෙලා ක්‍රියාත්මක කරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදකයන්ගේ එකතුවක් තුලින් හදාගත්ත සංවිධාන තියෙනවා. දැන් ඔය ලෝකේ කංජ තෙල් මිල පාලනය කරන්න, බොර තෙල් මිල පාලනය කරන්න ඔපෙක් කියලා සංවිධානයක් වගේ එකක් හදාගෙන තියෙනවා. රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා. ඒ වගේ සහල් මිල පාලනය කරන්න සහල් මෝල් හිමියන්ට පුළුවන්. ඒ වගේ අර සංවිධානයක් හදාගත්තොත් ඒත් අවම මිල ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි මෙතනදී වඩාත් අවධාරණය කරන්නේ රාජ්‍යයේ අවම මිල පාලනයක් කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක. දැන් ලංකාවේ මේ අවම මිල පාලනයට උදාහරණ තමා පුතා වී සඳහා අවම මිලක් නියම කරලා තියෙනවා. බීලූණු ගොවීන්ට අවම මිලක් හඳුන්වා දීලා තියෙනවා. එළවලු ඇතැම් නිෂ්පාදන වලට අවම මිලක් හඳුන්වා දීලා තියෙනවා. බිත්තර ගොවීන් සඳහා අවම මිලක් ඇති කරලා තියෙනවා. සමහර විට සමහර කම්කරුන් වෘත්තීන් සඳහා අවම වැටුප් මට්ටම් නියම කරපු අවස්ථා තියෙනවා. මෙන්න මේවා තමයි අවම මිල පාලනයේදී සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු මේ අවම මිල පාලනයේ ආර්ථික ප්‍රතිවිපාක මොනවද කියලා. දැන් මෙතනදී අවම මිල පාලනයේ ප්‍රතිවිපාක සාකච්ඡා කරනවා මම ප්‍රස්තාර සටහනක් ඇඳලම. බලා ගන්නකොයි පුතාලා. දැන් අපි බැලුවොත් අපි හිතමු මේ කිසියම් භාණ්ඩයකට වෙළඳ පොලේ තියෙන ඉල්ලුමයි සැපයුමටයි අනුව තීරණය වෙලා තියෙන සමතුලිත මිලයි ප්‍රමාණයයි මම ලකුණු කරනවා. හිතන්න මේ භාණ්ඩයේ සමතුලිත මිල රුපියල් 30යි. සමතුලිත ප්‍රමාණය එකක 100යි. දැන් මෙන්න මේ මිල වෙළඳ පොලේ ඉන්න ඇතැම් නිෂ්පාදකයන්ට යෝග්‍ය නෑ කියලා රජයට තහවුරු වෙච්ච වෙලාවක ඒ නිෂ්පාදකයන්ට සහන දීම ඉලක්ක කරගෙන තමයි අපි මේ අවම මිල පාලනය ක්‍රියාත්මක කරන්නේ. අපි හිතමු පුතේ මේ අවම මිල සාමාන්‍යයෙන් සඵල වෙන්න නම් මේ අවම මිල පිහිටන්න ඕනේ සමතුලිත මිලට වඩා ඉහළ මිලක් විදිහට. ඒතර මේ තියෙන්නේ අවම මිල කියලා හිතන්න. මේක තමයි අවම මිල. ආණ්ඩුව රුපියල් 40යි කියලා අවම මිලක් නියම කරනවා. මේක තමයි අවම මිල. එතකොට මේ අවම මිලේදී ඇතිවන ප්‍රතිවිපාක ඔයාගෙන් ඇහුවොත් පළවෙනිම ප්‍රතිවිපාකය තමයි පුතේ මේ අවම මිලේදී වෙළඳ පොලේ අතිරික්ත තොගයක් හෙවත් අදි සැපයුම් තත්වයක් බිහි වෙනවා. අපිට ඒක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. දැන් මේ රුපියල් 40 මිලේදී අපි හිතමු මෙතන තමයි සැපයුම් ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒකක 150ක් සපයනවා කියලා හිතන්න. හැබැයි මේ අවම මිල සමතුලිත මිලට වඩා වැඩි මිලක් හින්දා ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා මේ. ඉල්ලුම් ප්‍රමාණය අපි හිතමු ඒකක 50යි ඉල්ලන්නේ. වෙළඳ පොලේ අවම මිල යටතේ ඒකක 150ක් සැපෙව්වට මිලට ගන්නේ ඒකක 50යි.
ඒ කියන්නේ වෙළඳ පොලේ මෙච්චර ප්‍රමාණයක අදි සැපයුම් තත්වයක් හට ගන්නවා. ඒකක 100ක අදි සැපයුමක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රමාණයේ අතිරික්ත තොගයක් වෙළඳ පොලේ නිර්මාණය වෙනවා. අතිරික්ත තොගයක් හට ගන්නවා වෙළඳ පොළ තුල. ඒක තමයි අවම මිල පාලනයේ තියෙන දෙවෙනි ප්‍රතිවිපාකය. කියන්නේ මුල්ම මේ ප්‍රතිවිපාකයට අනුව අපි ගන්නවා අවම මිල සමතුලිත මිලට වඩා ඉහළ මිලක් වීම නිසා අතිරික්ත තොගයක් හෙවත් අධිසැපයුම් තත්වයක් වෙළඳ පොලේ හට ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අතිරික්ත තොගය විකුණ ගන්න බැරුව ගැනුම්කරුවන් සොයාගත නොහැකිව අතිරික්ත තොග වෙළඳ පොලේ සමුච්චනය වෙනකොට ගොඩ ගැහෙනකොට විශේෂයෙන් කෘෂි නිෂ්පාදන නැශ්‍ය වන භාණ්ඩ එළවලු පළතුරු වගේ දේවල් ගොඩ කාලයක් තියාගන්න බැරි වෙනකොට නිෂ්පාදකයෝ මොකද කරන්නේ? මේ තොග අලෙවි කර ගැනීමේ අරමුණින් පාලන මිල නොතකා අඩු මිල ගණන් යටතේ අපි ඒකට කියනවා කුණු කොල්ල මිල ගණන් යටතේ අපි කුණු කොල්ලට දෙනවා කියන්නේ අතිනුත් පාඩු පිට සමහර විට වෙළඳ පොලේ තොග වේදා හැරීමක් නැත්නම් අලෙවි කිරීමක් සිද්ධ වෙනවා. එතකොට දෙවෙනි ප්‍රතිවිපාක තමයි පාලන මිල නොතකා ඇතැම් නිෂ්පාදකීන් කුණු කොල්ල මිල යටතේ තොග අලෙවි වීමක් සිද්ධ වෙනවා. ඊළඟ අපි අවම මිලේ ඊළඟ ප්‍රතිවිපාකයේ ගත්තොත් මේ අවම මිලක් දීපුවාම නිෂ්පාදකයාගේ පැත්තෙන් එයාට එකපාරම තෘප්තියක් ලැබෙනවා මනසට මිල ඉහළ දැම්මාය කියලා. ඒ නිසා අනාගතයේදී මේ ශේෂ්ත්‍රය තුල කරන ආයෝජන වර්ධනය වීමක් පෙන්눔 කරනවා. දැන් විශේෂයෙන් වී වලට අවම මිලක් දුන්නාම වී ගොවියෝ ලබන කන්නේත් වී වගා කරන්න පෙළඹවීමක් ඇති වෙනවා. ඒ කියන්නේ අනාගතයේ මේ ශේෂ්ත්‍රය තුල කරන ආයෝජන දිරිමත් වීමක් වෙනවා. හැබැයි මේකෙදී අතිරික්ත තොග වෙළඳ පොලේ රැස්වීම නිසා ඇතිවන අහිතකර තත්ත්වය නිසා වෙළඳ පොළ ක්‍රමයේ අකාර්යක්ෂමතාවයක් ඇති වෙනවා. ඒ තුලින් ආර්ථික අතිරික්තයේ සුද්ධ සුබ සාධනයේ පහළ යාමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ අවම මිල පාලනය නිෂ්පාදකීන්ට සහන දෙන්න කියලා හිතලා ක්‍රියාත්මක කළාට මොකද වෙන්නේ? ඒ වෙළඳ පොලේ ඇතිවන අධිසැපයුම අතිරික්ත තොගය හේතුවෙන් මේ අවම මිල පාලනය බිඳ වැටීමක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක තමයි අවම මිල පාලනයේ තියෙන ආර්ථික ප්‍රතිවිපාක. ඊළඟට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ අවම මිල පාලනය සාර්ථක කරගන්න නම් ආණ්ඩුව මොනවද ක්‍රියාමාර්ග ගන්න ඕන? ඇත්තටම පුතේ මේ අවම මිල පාලනය අසාර්ථක වුණේ අර උපරිම මිල පාලනයේදී තොග හිඟයක් ඇති වුණා වගේ අවම මිල පාලනයේදී අතිරික්ත තොගයක් අධිසැපයුමක් ඇති වෙන හින්දා තමයි වෙළඳ පොලේ අවම මිල පාලනය බිඳ වැටීමක් වෙන්නේ. එහෙනම් මේ අතිරික්ත තොග කළමනාකරණය කිරීම සඳහා රජයකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා තමයි මේ ඔයාගෙන් අහන්නේ. අන්න එතනදී රජයක් අනුගමනය කරන ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. එකක් තමයි ආණ්ඩුවට පුළුවන් මේ අතිරික්ත තොගය තමන් විසින් මිලටගෙන ගබඩා කරලා තියාගෙන තොග හිඟයක් ඇති වෙච්ච කාලෙට වෙළඳ පොළට මුදා හැරීමක් කරන්න පුළුවන්. තව උපාය මාර්ගයක් තමයි රජයට පුළුවන් මේ අතිරික්ත තොග මිලට අරගෙන විදේශ රටවලට අපනයනය කරන්න පුළුවන්. තව දෙයක් තමයි මේ නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් අතර ගැළපීමක්. ඒ කියන්නේ පාරිභෝගිකයින්ව දිරිගන්වන්න පුළුවන් මේ භාණ්ඩේ මිලදී ගන්න දිශාවට. එතකොට යා ඉල්ලුම් වැඩි කර නැත්නම් ඉල්ලුම් ප්‍රමාණය වැඩි කිරීම තුලින් අතිරික්ත තොගේ පහව යාමක් සිද්ධ වෙන්න පුළුවන්. තව දෙයක් තමයි මේ වෙළඳ පොළට ගලාගෙන එන තොග සම්බන්ධයෙන් සීමාවන් සලාක ක්‍රම, පංගු ක්‍රම, කෝටා ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. වෙළඳ පොළට අතිරික්ත තොග ගලා ඒම සීමා කරන්න ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ওই විදිහට මේ අතිරික්ත තොග කළමනාකරණය කරන්න රජයට ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් අවම මිල පාලනයේ බිඳ වැටීම වළක්වා ගන්න පුළුවන්. එතකොට දැන් අපි ඊළඟට කතා කරන මේ සහතික මිල පාලනයේදී ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. එතන දැන් මම මේ අවම මිල පාලනයේ කතාවට හා සම්බන්ධ ඊළඟ මාතෘකාව තමයි පුතේ සහතික මිල පාලනය. සහතික මිල පාලනයේදී සිද්ධ වෙන්නේ අවම මිල පාලනයම තමයි. හැබැයි මේ අවම මිල සඵල වෙන්නේ නැහැ. මේ අතිරික්ත තොගය ගොඩ ගැහුණාම ආණ්ඩුව ඒ සඳහා මොනවා හරි තොග කළමනාකරන උපාය මාර්ග නොගත්තොත් මේ අවම මිල පාලනය බිඳ වැටෙන්න පුළුවන්.
එතකොට මේ අතිරික්ත තොග කළමනාකරණය කිරීම සඳහා කිසියම් හෝ මිල ආධාරක වැඩසටහන් නොමැතිව අවම මිලක් හඳුන්වා දෙනවා නම් ඒක තමයි අවම මිල පාලනයේදී සිද්ධ වෙන්නේ. හැබැයි අතිරික්ත තොග කළමනාකරණය කිරීම සඳහා මිල ආධාරක ප්‍රතිපත්ති සහිතව මේ අවම මිල පාලනය ක්‍රියාත්මක කරනවා නම් ඒකට අපි කියන්නේ සාමාන්‍යයෙන් සහතික මිල පාලනය කියලා. ඒ කියන්නේ අවම මිලම තමයි සහතික මිල බවට පත් වෙන්නේ. එකම වෙනස මේකයි. අවම මිලේදී අතිරික්ත තොග කළමනාකරණය කරන්න මොනවද කරන්නේ කියලා රජය ඉදිරිපත් කරන්නේ නැහැ වැඩසටහන්. නමුත් සහතික මිල පාලනයේදී ආණ්ඩුව සහතික වෙනවා ගොවීන්ට නිෂ්පාදකයන්ට අපි කොහොම හරි මේ අවම මිල ඔයාට අඛණ්ඩව ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඒ සඳහා ආණ්ඩුව මොකද කරන්නේ? මේ අතිරික්ත තොග කළමනාකරණය කිරීම සඳහා විවිධ වූ මිල ආධාරක වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒ අනුව මිල ආධාරක ප්‍රතිපත්ති සහිතව ඉදිරිපත් කරන අවම මිල පාලනයට තමයි කියන්නේ සහතික මිල පාලනය. එහෙනම් අවම මිල පාලනයයි සහතික මිල පාලනයයි අතර තියෙන ප්‍රධාන වෙනස තමයි අවම මිල පාලනයේදී අතිරික්ත තොග කළමනාකරණය කිරීම සඳහා මිල ආධාරක ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ නැහැ. සහතික මිල පාලනයේදී අතිරික්ත තොග කළමනාකරණය කිරීම සඳහා මිල ආධාරක ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. අන්නේ මිල ආධාරක ප්‍රතිපත්ති සහිතව ක්‍රියාත්මක වන අවම මිල පාලනයක් තමයි සහතික මිල පාලනය කියන්නේ. හරි, මේ විෂය ඒකකයේ යටතේ ඔයාගේ විෂය නිර්දේශයට අදාළව මේ සහතික මිල පාලනයක් සිදු කරද්දී ආණ්ඩුව විසින් අනුගමනය කරනු ලබන ප්‍රධාන මිල ආධාරක ප්‍රතිපත්ති දෙකක් පිළිබඳව ඔයා අධ්‍යයනය කරන්න ඕන. එතනදී අපිට දීලා තියෙනවා පුතේ ඔයාගේ විෂය නිර්දේශයට අනුව එකක් තමයි අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය. අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය. මේක තමයි පළවෙනි මිල ආධාරක ප්‍රතිපත්තිය. දෙවෙනි එකට අපි කියනවා ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය කියලා. ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය. ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය. මේ අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය සහ ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය කියන ක්‍රම දෙක යටතේ තමයි සහතික මිල පාලනයක් රජය ක්‍රියාත්මක කරන්නේ. ඒත් අපි බලමු මේ අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය හා ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය යටතේ සහතික මිල පාලනයක් සිදු කරද්දී ඒක වෙළඳ පොලේ සමතුලිතයට නිෂ්පාදන පාරිභෝගික අතිරික්තවලට ඒ වගේම සුද්ධ වශයෙන් සුබ සාධනයට මොන වගේ බලපෑමක් ඇති වෙනවද කියන එක තමයි මේ ඒකකයේ යටතේ මම ඊළඟට සාකච්ඡා කරන්නේ. right. අපි එහෙනම් අපි මුලින්ම අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය කියන මිල ආධාරක ප්‍රතිපත්තියට යනවා. එහෙනම් අපේ පළවෙනි කොටස තමයි අද මම ආරම්භ කරන මේ අතිරික්ත තොග මිලට ගැනීම කියන මිල ආධාරක ප්‍රතිපත්තිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලායි බලන්න යන්නේ. හරි පුතේ, එතනදී අපි ප්‍රස්ථාර සටහනක් අනුව පැහැදිලි කරගත්තොත් දැන් ඔයා හිතන්න මේ තියෙන්නේ ඉල්ලුම් සහ සැපයුම් බලවේග මත වෙළඳ පොලේ තීරණය වෙලා තියෙන මිල කියලා හිතන්නකෝ. අපි හිතමු වෙළඳ පොලේ තීරණය වෙලා තියෙන මිල රුපියල් 20යි, ප්‍රමාණය ඒකක 200යි කියලා හිතන්න. දැන් ඔන්න ආණ්ඩුව මේ භාණ්ඩයට සහතික මිලක් නැත්නම් අවම මිලක් නියම කරනවා රුපියල් 30යි කියලා. මේක තමයි සහතික මිල. එහෙම නැත්නම් අවම මිල. දැන් අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමයේදී වෙන්නේ පුතේ මෙන්න මේ සහතික මිලේදී නැත්නම් මේ අවම මිලේදී වෙළඳ පොලේ තියෙන සැපයුම් ප්‍රමාණය ඔයා හිතන්නකෝ ඒකක 300යි කියලා. ඉල්ලුම් ප්‍රමාණය ඔයා හිතන්නකෝ ඒකක 100යි කියලා. දැන් වෙළඳ පොලේ ඇති වෙනවා අතිරික්ත තොගයක් ඒකක 200ක. මේ බලන්න. අතිරික්ත තොගයක් ඇති වෙනවා ඒකක 200යි. ඒ කියන්නේ ඒකක 300ක් සපේනවා ඒකක 100යි ඉල්ලන්නේ. වෙළඳ පොලේ අතිරික්ත තොගයක් ඇති වෙනවා ඒකක 200ක්. මෙන්න මේ අතිරික්ත තොගය රජය රුපියල් 30 ගානේ මිලට ගන්න එකඟතාවයකටපත් වෙනවා. ඒතර අතිරික්ත තොගය ආණ්ඩුව මිලට ගත්තාම
නිෂ්පාදකයාගේ පැත්තෙන් එයාගේ මිල පාලනය සාර්ථකයි. ඇයි? එයාට අවශ්‍ය වෙන්නේ රුපියල් 30 ගානේ ඒකක 300ක් විකුණ ගන්න එකනේ පුතේ. එතකොට පාරිභෝගිකයා ඒකකයක් 30 ගානේ ඒකක 100ක් ගන්න එකඟ වෙලා තියෙන්නේ. එතකොට තව 200යිනේ තියෙන්නේ. වැඩි. ඒ 200 ආණ්ඩුව ගන්නවා. එතකොට නිෂ්පාදකයාට රුපියල් 30 ගානේ 300ම විකුණ ගන්න chance එක හම්බ වෙනවා. එතකොට නිෂ්පාදකයාගේ පැත්තෙන් එයාට හිතකර තත්වයක් තියෙනවා. හැබැයි පාරිභෝගිකයාගේ පැත්තෙන් එයාට පොඩි අවාසියක් වෙලා එයාට දැන් 30 ගානේ ගන්න වෙනවා ඒකක 100යි ගන්න වෙන්නේ. ඒ වගේම ආණ්ඩුවට වියදමක් දරන්න වෙනවා. මේ ඒකක අතිරික්ත ඒකක 200 රුපියල් 30 ගානේ මිලට ගන්න රුපියල් 6000ක පිරිවැයක් රජයට දරන්න වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඉතින් මෙතනදී අතිරික්ත තොග මිලට ගැනීම තුලින් අතිරික්ත තොග කළමනාකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන හින්දා සහතික මිල පාලනය තුලින් අකණ්ඩව අවම මිල ඒ නිෂ්පාදකයට ලබා දෙන්න ආණ්ඩුවට හැකියාවක් තියෙනවා. දැන් පුතේ මේ කොටසේ අපිට වැදගත් වෙන්නේ මේ සහතික මිල පාලනය තුලින් පාරිභෝගික අතිරික්තයට නිෂ්පාදන අතිරික්තයට ආර්ථික අතිරික්තයට වන බලපෑම මොකක්ද කියන එක හඳුනා ගැනීම. අන්නේ කොටස් ටික තමයි දැන් මම කියලා දෙන්න උත්සාහ කරන්නේ. දැන් මම මේ ප්‍රස්තාර ටිකක් පොඩියට ඇඳලා ඔයාට සංකේත මගින් ඒ කොටස් ටික පැහැදිලි කරලා දෙනවා. හරි. බලා ගන්නකො මේ ඉදිරිපත් කරන දේ. ඔයාගේ සටහනේ තියෙන නෝට් එකම මම ඔයාට දාලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාට සටහන දාගන්නකොට ඒ වර්ගඵලත් එක්කලා ඔයාට මේක බලා ගන්න පුළුවන් වෙනවා පුතේ. හොඳට බලාගෙන ඉන්න මේ ප්‍රස්තාර සටහන. අපි හිතමු මේ භාණ්ඩේ ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි ඇඳලා තියෙන්නේ මේ සමතුලිත මිල තීරණය වෙලා තියෙනවා මිලයි ප්‍රමාණයයි මෙතන P බිඳුව කියලා ගන්නම් මම Q බිඳුව ප්‍රමාණය දැන් ඔන්න ආණ්ඩුව මේ වගේ සහතික මිලක් හඳුන්වා දෙනවා මේ තියෙන සහතික මිල හිතන්න P1 කියලා මේකෙදි ඉල්ලුම් සපයන ප්‍රමාණය Q1 මේ තියෙන ඉල්ලුම් ප්‍රමාණය Q2 කියලා ගමු. එතකොට ඔයාලට පේනවා මේ මෙච්චර ප්‍රමාණයක අතිරික්ත තොගයක් වෙළඳ පොලේ ඇති වෙනවා. අතිරික්ත තොගයක් නිර්මාණය වෙනවා. දැන් මම මේ දාන සංකේත තමයි ඔයාලට වැදගත් වෙන්නේ. මම මෙතන දානවා පුතේ A B C D E F G H සහ I කියන කොටස් ටික. දැන් මෙන්න මේ කොටස් වල වර්ගඵලය ලකුණු කර ගන්න ඕන හරියටම. මොකද ප්‍රස්තාර සටහනට අනුව තමයි මම ඊළඟ වර්ගඵල ටික හඳුන්වා දෙන්නේ. දැන් මෙතන මම දානවා පුතේ සහතික මිලට පෙර සහතික මිලට පෙර තත්වයයි ඊළඟට සහතික මිලට පසු සහතික මිලට පසු තත්වයයි මෙතන මම දානවා වෙනස. හරි? දැන් අපි බලමු මෙන්න මේ කොටස් වලට වෙච්ච බලපෑම. පළවෙනි ප්‍රශ්නය තමයි පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තයට වන බලපෑම. ඊළඟට මම කියලා දෙනවා දෙකෙන් නිෂ්පාදන අතිරික්තයට වෙච්ච බලපෑම. නිෂ්පාදන අතිරික්තයට වෙච්ච බලපෑම. ඊළඟට තුන්වෙනි එකෙන් ආර්ථික අතිරික්තයට මොකක්ද උනේ? ආර්ථික අතිරික්තයට මොකක්ද උනේ? ඔන්න ඔය කොටස් ටික පිළිබඳ මුලින්ම ඔයා අවබෝධය ලබා ගන්න ඕන. දැන් බලන්න මම වර්ගඵල වලින් උත්තර දෙන්න පුතේ වර්තමානයේ මෙහෙම තමයි කෙටි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. දැන් ඔයා බැලුවොත් පාරිභෝගික අතිරික්තය සහතික මිලට පෙර වඩන්න මෙන්න මේ සමතුලිත මිලෙන් උඩ තියෙන කොටස් තුන නේද පුතේ? ඒ කියන්නේ A B C කියන කොටස් තුන තමයි සහතික මිලට පෙර පාරිභෝගික අතිරික්තයට එන්නේ A ධන B ධන C කියන කොටස් තුන. නිෂ්පාදන අතිරික්තයේ එන්නේ පුතේ සහතික මිලට පෙර මෙන්න D සහ E කියන කොටස් දෙක. D ධන E කියන කොටස් දෙක. ඒතර ආත් තේරෙනවා මේ දෙකේ එකතුව තමයි ආර්ථික අතිරික්තයට එන්නේ. එහෙනම් A ධන B ධන C ධන
D සහ E කියන කොටස් පහම ආර්ථික අතිරික්තයට එනවා. දැන් අපි බලමු සහතික මිල පැනෙව්වට පස්සේ මේ කියන අයිතමයන් වලට මොකද්ද වෙන්නේ කියලා. පුතේ සහතික මිලෙන් පස්සේ දැන් මේ සහතික මිල සඵලව ක්‍රියාත්මක වෙන හින්දා P1 මිලම ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ P1 මිල යටතේ පාරිභෝගිකයට ගන්න වෙන්නේ Q2 ප්‍රමාණයක්. එයා ඉල්ලුම් කරන්නේ Q2 ප්‍රමාණයක්. එතකොට සහතික මිලෙන් පස්සේ පාරිභෝගිකගේ අතිරික්තය ඉතුරු වෙන්නේ දරුවෝ මේ A කියන කොටස විතරයි නේද පුතේ? A කියන කොටස විතරයි. එහෙනම් පාරිභෝගික අතිරික්තය ඉතුරු වෙන්නේ A පමණයි. ඒ කියන්නේ යාගෙන් දෙන්නෙක් අඩු වෙනවා B කියන කෙනයි C කියන කෙනයි දෙන්නම පාරිභෝගික අතිරික්තයෙන් අහිමි වෙලා යනවා. නිෂ්පාදන අතිරික්තයට මොකද වෙන්නේ බලන්න පුතේ. දැන් නිෂ්පාදකයාට පුළුවන්කමක් තියෙනවා P1 මිල යටතේ මේ Q1 ප්‍රමාණයම අලෙවි කරගන්න. ඇයි? මේ අතිරික්ත තොගේ රජය ගන්නවා ඊටු ටික පාරිභෝගිකයා ගන්නවනේ. එහෙනම් එයාගේ අතිරික්තයට පුතේ මෙන්න මෙච්චරක් දුරට සැපයුම් වක්‍රයත් එක්ක මෙන්න මේ සමස්ත ඍජු කෝණී ත්‍රිකෝණය බලන්න මම මේ පාට කරන එක මේ. ඒ කියන්නේ B C D E I මේ කොටස් පහම එකතු වෙනවා. මොනවද? B ධන C ධන D ධන E ධන I. ඊට බලන්න අලුතෙන් එයාගේ අතිරික්තයට එකතු වෙලා තියෙනව නේද? B C I කියන කොටස් තුනම. ඔව්. එයාගේ අතිරික්තයට එකතු වෙනවා පුතේ B C I කියන කොටස් තුනම එකතු වෙලා. දැන් ආර්ථික අතිරික්තය ගත්තොත් මේ ටිකේ එකතුව තමයි නව ආර්ථික අතිරික්තය. කියන්නේ A ධන B ධන C ධන D ධන E ධන I. ඒකට ආර්ථික අතිරික්තයේ වැඩිවීමක් වෙනවා. සුද්ධ වශයෙන් දැන් බලන්න මෙතන B අඩු වුණාට මෙයා එකතු වුණා. මෙයා අඩු වුණා මෙයා එකතු වුණා. අවසානට සුද්ධ වශයෙන් I කියන කොටස ආර්ථික අතිරික්තයට එකතු වෙලයි තියෙන්නේ. පාට ඕනනම් මේකත් හොයාගත්තා කි A B C D E A B C D E අලුතෙන් එකතු වෙලා තියෙන I. ඒ කියන්නේ ආර්ථික අතිරික්තයේ වැඩිවීමක් වෙනවා I කියන කොටසෙන්. ඒ කියන්නේ මේ කොටස අලුතෙන් ආර්ථික අතිරික්තයට ඇවිල්ලා තියෙනවා. හරි. ඊළඟට මම හතරවෙනි එකේදී කතා කරනවා පුතේ මේ සඳහා රජයේ දරන පිරිවැය. රජයේ දරන පිරිවැය. දැන් අතිරික්ත තොග මිලට ගන්න ආණ්ඩුවට දරන්න වෙන පිරිවැය කොච්චරද කියලා අපි හොයන්න පුළුවන්. කොහොමද ඒක හොයන්නේ? දැන් බලන්න මෙන්න මේ කොටසේ වර්ගඵලයේ මම මේ බලන්න මේ මෙච්චර දුරක් මෙන්න මේ ප්‍රමාණය තමයි ආණ්ඩුවට මිලට ගන්න වෙන්නේ. මේ මිල යටතේ. එහෙනම් මේ සමස්ත ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය නේද රජයේ දරන පිරිවැය මේ බලන්න හොඳට බලන්න. මේ ඒ කියන්නේ පුතේ CEFGHI කියන මේ සමස්ත ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමානව රජයට පිරිවැයක් දරන්න වෙනවා. මෙච්චර අතිරික්ත තොගයක් මේ මිල යටතේ මිලදී ගන්න මේ පිරිවැය දරන්න වෙනවා. නේද? එහෙනම් එයාගේ පිරිවැයට එනවා පුතේ C ධන E ධන හොඳට බලන්න F ධන G ධන H ධන I කියන කොටස් 6ම එනවා. C E F G H I කියන කොටස් 6ම එනවා. ඒතර අවසාන ප්‍රශ්නේ තමයි විභාගෙට ඔයාගෙන් අහන සුද්ධ සුබ සාධන බලපෑම. සුද්ධ සුබ සාධන බලපෑම. මේක හොයන්නත් ඔයාට සමීකරණයක් දෙනවා. ඒ තමයි මේක අපි හොයන්න පුතේ රජයේ පිරිවැයෙන් අඩු කරන්න ආර්ථික අතිරික්තයේ වැඩිවීම. ආර්ථික අතිරික්තයේ වැඩිවීම අයින් කරන්න. මේක අනිත් පැත්තට හැදුවත් කමන්නේ. ආර්ථික අතිරික්තයේ වැඩිවීමෙන් රජයේ පිරිවැය අයින් කරත් ප්‍රශ්නයක් නැහැ. ඍණ ධන ගැටලුවක් විතරයි ඉන්නේ වටිනාකම හොයාගන්න පුළුවන්. දැන් අපි රජයේ පිරිවැය ගත්තනේ පුතේ අර කොටස් පහමනේ ගත්තේ. එහෙනම් ඒ ටික දානවා අපි මෙතන C ධන E ධන F ධන G ධන H ධන I කියලානේ ගත්තේ. මේකෙන් අඩු කරන්න ආර්ථික අතිරික්තයේ වැඩිවීමක් උනේ I කියන කොටසෙන් විතරයි. එතකොට මේ I ට I කැපිලා ගියපුවාම පුතා ඉතුරු වෙනවා කොටස් පහ. C E F G H කියන කොටස් පහ. මෙන්න මේ කොටස් පහේ වර්ගඵලයට සමාන වෙනවා
සුද්ධ සුබ සාධනයට වෙච්ච බලපෑම. එහෙනම් සුද්ධ සුබ සාධන බලපෑම හොයන්න පුළුවන් රජයේ පිරිවැරින ආර්ථික අතිරික්තයේ වැඩිවීම. එහෙම නැත්නම් ආර්ථික අතිරික්තයේ වැඩිවීමෙන් රජයේ පිරිවැය අයින් කළත් කමන්නේ. ඒතකොට ඍණාගයක් එන්නේ. හරිද? ඔන්න ওই විදිහට අපිට පුළුවන් සුද්ධ සුබ සාධන බලපෑම ගණනය කරන්න අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමයේ යටතේ. හරි එතකොට මම අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය යටතේ ඔච්චර තමයි ඔයා දැනගන්න ඕන. මම අතිරේක සමීකරණ දෙකක් ලබා දෙනවා 3ක් විතර. මේ ගණනය කිරීම අපිට ඉදිරියේදී ගණන් හදන්න තියෙනවා පුතේ. ඔයාලට මම ගණන් දෙනවා හදන්න. ඒ ගණනය කිරීම වලදී ඔයාලට අවශ්‍ය වෙන සමීකරණ 3ක් කියලා දෙන්න යන්න. මෙන්න මේ සමීකරණ 3. මම මෙතන ලියන්නම් ඒ ටික. දැන් ඔයා බලන්න මෙන්න මේ ගණනය කිරීම කරන්න ඔයා ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ සහතික මිලට පස්සේ දැන් පෙර තත්වයන් ඔයා දන්නවා. සහතික මිලට පසු සහතික මිලට පසු පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය හොයන්න සමීකරණයක් තියෙනවා. මොකක්ද බලන්න? පාරිභෝගික අතිරික්තයනේ මේ ඒ කොටසනේ පුතේ. මෙතන තියෙන උපරිම ඉල්ලුම් මිල. උපරිම ඉල්ලුම් මිලෙන් සහතික මිල අඩු කරලා දෙකෙන් බෙදලා සහතික මිලේදී ඉල්ලුම් ප්‍රමාණයෙන් ගුණ කරා නම් හරි. එහෙනම් මේක කටපාඩම් කරන්න ඕන. මේන් සමීකරණේ උපරිම ඉල්ලුම් මිලෙන් උපරිම ඉල්ලුම් මිල ඍණ සහතික මිල බෙදීම දෙක වැඩි කිරීම සහතික මිලේදී ඉල්ලුම් ප්‍රමාණයෙන් වැඩි කරන්න. සහතික මිලේදී ඉල්ලුම් ප්‍රමාණයෙන් ගුණ කරන්න. මේක තමයි ඔයා පාඩම් කරන්න ඕන පළවෙනි සමීකරණය. සහතික මිලෙන් පසු පාරිභෝගික අතිරික්තය සමානයි උපරිම ඉල්ලුම් මිල ඍණ සහතික මිල බෙදීම දෙක ගුණ කිරීම සහතික මිලේදී ඉල්ලුම් ප්‍රමාණය. ඊළඟට සහතික මිලෙන් පසු නිෂ්පාදන අතිරික්තය. සහතික මිලෙන් පසු නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය. පුතේ ඒක හොයන්න පුළුවන්. මෙතන ඉඳලා මේ ඍජුකෝණී ත්‍රිකෝණීය වර්ගඵලයනේ. එහෙනම් මෙතන තියෙන සහතික මිල මෙතන තියෙන අවම සැපයුම් මිලනේ. එහෙනම් සහතික මිලෙන් අඩු කරනවා සහතික මිල ඍණ අවම සැපයුම් මිල. අවම සැපයුම් මිල අඩු කරලා ඒ වෙන උත්තරේ බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදලා ගුණ කරන්නේ මොකෙන්ද පුතේ? සහතික මිලේදී තියෙන සැපයුම් ප්‍රමාණය. ආම් බලන්නකෝ. සහතික මිලේදී සපයන ප්‍රමාණයෙන් ගුණ කරන්න. සහතික මිලේදී සපයන ප්‍රමාණයෙන් ගුණ කරන්න. මේක තමයි උත්තරේ වෙන්න ඕන. සහතික මිලෙන් පසු නිෂ්පාදන අතිරික්තය සමානයි සහතික මිල ඍණ අවම සැපයුම් මිල බෙදීම දෙක සහතික මිලේදී සපයන ප්‍රමාණය. හරිනේ? දැන් අපි තව එක සමීකරණයක් මම මෙතන දෙන්නම්. රජයේ පිරිවැය. රජයේ පිරිවැය හොයන්න පුළුවන් පුතේ එක සමීකරණයක් දාලා කොහොමද? අතිරික්ත තොගය ගුණ කරන්න සහතික මිලෙන්. අතිරික්ත තොගය සහතික මිලෙන් ගුණ කරපුවාම අපිට හොයාගන්න පුළුවන් ආණ්ඩුව දරන පිරිවැය. රජයේ පිරිවැය හොයාගන්න පුළුවන්. ඔන්න ඔය අයිතමයන් වලට අදාළ සමීකරණ ඔයා ලියා ගන්න ඕන. ඉදිරියේදී තියෙන ගණිතමය අභ්‍යාස ටික විසඳ ගන්න. හරිනේ? රයිට්. ඔය මම අවසාන කළේ පුතේ අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම තුලින් සහතික මිල පාලනය කිරීම. එහෙනම් අප අවසාන මාතෘකාවට යනවා අද දවසේ. ඒ තමයි ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය කියන මාතෘකාවට යන්න හදන්නේ. මේ ඌන පූර්ණ ගෙවීම් ක්‍රමයේ යටතේ අපි කොහොමද සහතික මිල පාලනයක් සිදු කරන්නේ කියන එක සාකච්ඡා කරපුවාම මේ මිල පාලනය කියන මාතෘකාව අවසාන වෙනවා. හරි. අපි ඉස්සෙල්ලා බලමු
මේ ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය. පුතේ මේකෙදි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මම ඒකත් ප්‍රස්ථාර සටහනකින් ඔයාලට කියලා දෙන්නම්. දැන් ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය යටතේ වෙන්නේ මෙන්න මේ වගේ මිල ආධාරක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔයා හිතන්න මේ ඉල්ලුම් වක්‍රය මේ තියෙන සැපයුම් වක්‍රය. හරි. දැන් තීරණය වෙලා තියෙන සමතුලිත මිලයි ප්‍රමාණයයි අපි ලකුණු කරමු. මිල රුපියල් 10යි ප්‍රමාණය 100යි කියලා හිතන්නකො. දැන් ආණ්ඩුව සහතික මිලක් දෙනවා කියලා හිතන්න. මේ තියෙන සහතික මිල අපිට රුපියල් 15ක මිලක් ආණ්ඩුව නියම කරනවා. මේ අවම මිල විදිහට. එතකොට මේ ඌන පූර්ණ ගෙවීම් ක්‍රමයේදී වෙන්නේ පුතේ අතිරික්ත ආණ්ඩුව මිලට ගන්න එකක් නෙමෙයි. මෙතනදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. රජය කියනවා දැන් මේ රුපියල් 15 සහතික මිල යටතේ සපයන්න කැමති ප්‍රමාණය අපි හොයනවා. අපි තුන් රුපියල් 15 මිල යටතේ සපයන්න කැමති ප්‍රමාණය ඒකක 200යි කියලා. මෙන්න මේ ඒකක 200 ඉල්ලන මිලක් තියෙනවනේ. දැන් මේ සපයන මිල තමයි රුපියල් 15. 15ට සපයන්නේ 200යි. ඒ 200 ඉල්ලන මිල හොයන්න නම් මේ ඒකක 200 ඉල්ලුම් වක්‍රයේ ඡේදනය වන තැන මෙතන මිල ගන්න ඕනේ. මේ බලන්න. මේ මිල අපි හිතමු රුපියල් 8යි කියලා. මේ මිලට කියනවා පුතා වෙළඳපොළ මිල කියලා. හොඳට මතක තියාගන්න. මේකට කියනවා වෙළඳපොළ මිල. මේක තමයි වෙළඳපොළ මිල. ඒ කියන්නේ වෙළඳපොලේ ඉල්ලන්න කැමති රුපියල් 8 ගානේ. මේ ඒකක 200. ඒකට කියනවා වෙළඳපොළ මිල කියලා. එතකොට ඌන පූර්ණ ගෙවීම් ක්‍රමයේ යටතේ සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ආණ්ඩුව කියනවා නිෂ්පාදකයට ඔයාට ඒකක 200නේ විකුණ ගන්න ඕන. ඔයා රුපියල් 8 ගානේ ඒකක 200 විකුණන්න. ඒතර පාරිභෝගිකයෝ ඒකක 200ම ගන්නවා. නිෂ්පාදකයෝ කෑ ගහනවා අපිට 8 ගානේ විකුණලා හරියන්නේ අපිට ඕනේ 15 ගානේ. ඒතර ආණ්ඩුව කියනවා හරි. ඔයා 8 ගානේ 200 විකුණන්න ඔයාට එක ඒකකයකට අඩු රුපියල් 7යිනේ. ඇයි 15යි 8යි අතර වෙනස 7යිනේ. ඒ වෙනස අපි ඔයාට ගෙවන්නම් කියලා. එතකොට ආණ්ඩුව වෙන්න මේ දෙක අතර පරතරය. මෙතන 8යි වෙළඳපොළ මිල සහතික මිල 15යි. එක ඒකකයකට 7 ගානේ ඌණගේ පූර්ණේ කරන්න. ඌණ පූර්ණ ගෙවීමක් සිදු කරනවා. අන්න බලන්න. ඒතර කීයක් ගෙවන්න වෙනවද ආණ්ඩුවට? එක ඒකකයකට 15 ඍණ 8 කියන්නේ 7 ගානේ නේද? වෙනස 7 ගානේ ඒකක කීයකටද? 200කට රුපියල් 1400ක පිරිවැයක් ආණ්ඩුවට දරන්න වෙනවා. ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමයේ විදිහට. එතකොට මෙන්න මේ මම මේ පාඩ කරලා පෙන්නන කොටසේ වර්ගඵලයට සමානව රජයට පිරිවැයක් දරන්න වෙනවා. එක ඒකකයකට 7 ගානේ ඒකක 200ට රුපියල් 1400ක පිරිවැයක් රජයට දරන්න වෙනවා. මෙන්න මේ ක්‍රමයේ තමා පුතේ ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමය කියලා කියන්නේ. දැන් අපි මේ ක්‍රමයේ යටතේ අර සුබ සාධනයට වෙච්ච බලපෑම දක්වා විග්‍රහය ඉගෙන ගන්න ඕන ප්‍රස්ථාර සටහනක සංකේත භාවිතා කරලා. එහෙනම් අපි බලමු ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමයට අනුව ඔයාගේ සුබ සාධනයට වෙච්ච බලපෑම අපි කොහොමද විග්‍රහ කරන්න කියලා. මම මේ සටහනේ තියෙන ඉලක්කම් ටිකම ඔයාට දෙන්නම්. එතකොට ඔයාගේ නෝට් එකත් එක්ක පැහැදිලිව බලා ගන්න පුළුවන්. අපි බලමු පුතේ ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමයේ යටතේ සුබ සාධනයට වෙන බලපෑම කොහොමද විග්‍රහ කරන්නේ? ප්‍රස්ථාර සටහනක් අපි ඇඳගමු මෙහෙම. අපි හිතමු ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි මම ඇඳා. සමතුලිත මිලයි ප්‍රමාණයයි තීරණය වෙලා තියෙනවා. P0 සහ P1 විදිහට. සහතික මිලක් නියම කරනවා මෙන්න. සහතික මිල P1. එතනදී සපයන ප්‍රමාණය අපි හිතමු Q1. මෙන්න මේ Q1 ප්‍රමාණය ඉල්ලන්න කැමති වෙළඳපොළ මිල තමයි මම මේ P2 කියලා නම් කරන්නේ.
මේ P2 කියන්නේ පුතේ වෙළඳ පොළ මිල. වෙළඳ පොළ මිල තමයි P2 කියලා කියන්නේ. හරි මම වර්ගඵල ලකුණු කරනවා මේ විදිහට A B මේ ටික තමයි හරියට ඔයා දාගන්න ඕන නෝට් එකේ C D ඊළඟට E F G සහ H කියලා අපි නම් කරගන්නවා. නම් කරගෙන අර කොටස් ටික අපි හදාගන්න යන්නේ අහපව. අර වගු ඔයාට මතක ඇති. අපි සාකච්ඡා කරපු වගුවක් තිබ්බ කලින්. මොකද්ද අපි ඉගෙන ගන්න යන්නේ මෙතන? බාන දැන් අපි කතා කරන්නේ පුතේ සහතික මිලට පෙර සහතික මිලට පෙර තත්වයයි සහතික මිලට පසු තත්වයයි වෙනසයි තමයි මේ ගන්න හදන්නේ. හරිනේ? හැමෝම බලාගන්න දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරපු අයිතමයන්ම තමයි මෙතනත් අපි සාකච්ඡා කරන්නේ අහපව. ඉතින් අපි බලමු සහතික මිලට පෙර පළවෙනි එකනා තමයි පාරිභෝගික අතිරික්තය මොකද්ද? නේද? ඊළඟට දෙවනියට අපි ගන්නෙ මොකද්ද? නිෂ්පාදන අතිරික්තය මොකද්ද? නිෂ්පාදන අතිරික්තයට මොනවද එන්නේ? නේද? ඊළඟ තුන්වෙනියට ගන්නෙ මොකද්ද? අපි බලනවා ආර්ථික අතිරික්තයට මොනවද එන්නේ? ආර්ථික අතිරික්තයට මොනවද එන්නේ? ආර්ථික අතිරික්තය. ඔන්න ඔය ටික තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ අහපව් රජයේ පිරිවැයට මොනවද එන්නේ? රජයේ පිරිවැයට මොනවද එන්නේ? නේද? පස්වෙනි ප්‍රශ්නේ අපි සුද්ධ සුබ සාධන බලපෑම අපි ඉගෙන ගන්නවා. සුද්ධ සුබ සාධන බලපෑම අපි ඉගෙන ගන්නවා. ඔන්න ඔය ප්‍රශ්න පහට උත්තර ටික හොයන්නයි යන්නේ. අපි බලමු පුතේ. පාරිභෝගික අතිරික්තය ගත්තාම සහතික මිලට පෙර A ධන B එන්නේ නේ. ඒක තේරෙනවා හැමෝටම. A ධන B. නිෂ්පාදන අතිරික්තය ගත්තාම C ධන D. C ධන D. එහෙනම් ආර්ථික අතිරික්තය එනවා A ධන B ධන C ධන D කියන කොටස් 4. පුතේ සහතික මිලට පසු පාරිභෝගික අතිරික්තයන් එතන දැන් තාර්කිකව හිතන්න ඕනේ ඉස්සලා අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය වගේ නෙමෙයිද? දැන් පාරිභෝගිකයට භාණ්ඩේ හම්බෙන්නේ පුතේ P2 මිලට. එයි පාරිභෝගිකයට මේ ගානට විකුණනවනේ. එයාට Q1 ප්‍රමාණයක් ගන්නත් පුළුවන්. එහෙනම් P2 මිල යටතේ Q1 ප්‍රමාණයක් ගන්නවා නම් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය දැන් පාරිභෝගික අතිරික්තයට යනවා. එන අයගෙන A B C E F A B C E F එහෙනම් එයාට හම් වෙනවා A ධන B ධන C ධන E ධන F කියන කොටස් පහම යනවා. A B C E F. එහෙනම් එයාගේ අතිරික්තය වැඩි වෙනවා පුතා කොටස් 3කින් C ධන E ධන F කියන කොටස් 3 අලුතෙන් එකතු වෙලා. දැන් නිෂ්පාදන අතිරික්තයට මොකද වෙන්නේ? නිෂ්පාදකයටත් පුළුවන් P1 මිල යටතේ Q1 ප්‍රමාණයම අලෙවි කරන්න. ඇයි උණ පූර්ණ ගෙවීම කරනවනේ රජය. ඒතර එයාගේ අතිරික්තයක් වෙනවා මෙන්න මේ ප්‍රමාණයම මේ ඍජුකෝණී ත්‍රිකෝණයම එනවා. එහෙනම් එයාට එනවා BCDH BCDH BCD සහ H. එයාගේ අතිරික්තයත් වැඩි වෙනවා පුතේ B සහ H කියන කොටස් වලින්. ඒතර ආර්ථික අතිරික්තය කියන්නේ මේ ටිකේ එකතුව අපි ලියනවා A B C E F B C D සහ H කියන කොටස්. ආර්ථික අතිරික්තයේ වැඩිවීම වෙනවා මේ කොටස් පහෙන්. මොනවද? C E F B සහ H. ඔන්න ආර්ථික අතිරික්තයේ වැඩිවීම. එතකොට රජයේ දරන පිරිවැය අපි කිව්වා මෙන්න මේ පාට කරන මෙන්න මේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය කලින් මම කියලා දුන්නා. ඌණ පූර්ණ ගෙවීම. එහෙනම් B C E F G H නේද? B C E F G සහ H කියන කොටස් ටික. ඒතර අවසානයේ සුද්ධ සුබ සාධන බලපෑම බැලුවොත්. එහෙනම් අපි ආයෙත් ගන්නවා රජයේ පිරිවැයෙන් අඩු කරන්න පුතේ ආර්ථික අතිරික්තයේ වැඩිවීම. ආර්ථික
අතිරික්තයේ වැඩිවීම ඉවත් කරන්න. එහෙනම් රජයේ පිරිවැය ගත්ත අපි B ධන C ධන E ධන F ධන G ධන H මේකෙන් අඩු කරන්න C ධන E ධන F ධන B ධන H මේ බලන්න B ධන C ධන E ධන F ධන G ධන H වලින් අඩු කරනවා C ධන E ධන F ධන B ධන H. එතකොට මේ 6න් 5ක් ගියපුවාම ඉතුරු වෙනවා G විතරක්. මේ කොටස තමයි සුබ සාධනයට වෙච්ච බලපෑම. මෙන්න මේ G කියන කොටසේ වර්ගඵලය තමයි සුබ සාධනයට වෙච්ච බලපෑම වෙන්නේ. ඔන්න ඔය ටික අවබෝධ කරගන්න ඕන ඌන පූර්ණ ගෙවීම් ක්‍රමයට අදාළව. මේකෙත් අවසානෙට මම ඔයාට අර සමීකරණ 3 පව් දෙනවා. මොකද්ද? මේ ඌන පූර්ණ ගෙවීම් ක්‍රමයෙන් පස්සේ ආර්ථික නැත්නම් නිෂ්පාදන අතිරික්තයයි පාරිභෝගික අතිරික්තයයි රජයේ පිරිවැයයි හොයන්න සමීකරණ 3ක් ඔයාට දෙන්න ඕන ගණන් හදන්න ඕන නිසා අපි බලමු මේ සමීකරණ 3 ගොඩනගා ගත්තාම මේ කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. එහෙනම් අපි බලනවා සහතික මිලට පසු පාරිභෝගික අතිරික්තය හොයන්න සමීකරණයක් ගොඩනගනවා. බලන්න පුතේ මේකට අනුව පාරිභෝගික අතිරික්තය වෙනවා කිව්වේ මේ මෙතන කොටසනේ නේද? එතකොට මෙතන තියෙන උපරිම ඉල්ලුම් මිලෙන් වෙළඳපොළ මිල අඩු කරලා දෙකෙන් බෙදලා සහතික මිලේදී සපයන ප්‍රමාණයෙන් ගුණ කරා නම් හරි මේ Q එක කියන්නේ ඒකනේ. එහෙනම් මේ සමීකරණේ පාඩම් කරන්න උපරිම ඉල්ලුම් මිල ඍණ වෙළඳපොළ මිල බෙදීම දෙක වැඩි කිරීම සහතික මිලේදී සපයන ප්‍රමාණයෙන් ගුණ කරන්න. සහතික මිලේදී සපයන ප්‍රමාණයෙන් ගුණ කරන්න. මේක තමයි පළවෙනි සමීකරණය. ඊළඟ දෙවෙනි සමීකරණය සහතික මිලට පසු නිෂ්පාදන අතිරික්තය හොයන්නයි යන්නේ. සහතික මිලට පසු නිෂ්පාදන අතිරික්තය. ඒක අර පෙර පරිදිම හෙව්වේ හැකි සහතික මිලෙන් අවම සැපයුම් මිල අඩු කරලා දෙකෙන් බෙදලා සහතික මිලේදී සැපයුම් ප්‍රමාණය වැඩි කරන්න. අර අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය වගේම තමයි ඒකත් ඈ. එහෙනම් අපි හොයනවා කොහොමද සහතික මිල ඍණ අවම සැපයුම් මිල බෙදීම දෙක වැඩි කිරීම සහතික මිලේදී සපයන ප්‍රමාණයෙන් ගුණ කරන්න. සහතික මිලේදී සපයන ප්‍රමාණයෙන් ගුණ කරන්න. අවසාන ප්‍රශ්නෙට අපි යනවා රජයේ පිරිවැය හොයන්න. රජයේ පිරිවැය ගණනය කරන්න යනවා. පුතේ රජයේ පිරිවැය හොයද්දී ඔයා දන්නවා මේ ඌන පූර්ණ ගෙවීම එක ඒකකයක් සඳහා හොයන්නේ සහතික මිලෙන් වෙළඳපොළ මිල අඩු කරලා. ඒක වැඩි කරන්න සහතික මිලේදී තියෙන සැපයුම් ප්‍රමාණය. එහෙනම් අපිට මේක හොයන්න පුළුවන් රජයේ පිරිවැය සමානයි සහතික මිලෙන් අඩු කරන්න වෙළඳපොළ මිල අඩු කරන්න ඒන උත්තරේ ගුණ කරන්න සහතික මිලේදී සපයන ප්‍රමාණයෙන් ගුණ කරන්න. සහතික මිලේදී සපයන ප්‍රමාණයෙන් ගුණ කරන්න. එහෙනම් අපි රජයේ පිරිවැය හොයනවා සහතික මිල ඍණ වෙළඳපොළ මිල වැඩි කිරීම සහතික මිලේදී සපයන ප්‍රමාණය. ඔන්න ඔය විදිහට අපි ඌන පූර්ණ ගෙවීම් ක්‍රමේ සියලු සමීකරණ සුබ සාධන බලපෑම අධ්‍යයනය කරනවා. එතකොට පුතා මේ දක්වා අපි ඉගෙනගත්ත කොටස් තුලින් රාජ්‍ය වෙළඳපොළට මැදිහත් වීම කියන ඒකකයට අදාළ මිල පාලනය කියන කොටස සම්පූර්ණයෙන්ම
අවසාන වෙනවා තියරි කාරණා ටික. එතකොට අපි ගණිතමය අභ්‍යාස ටිකක් දෙනවා ඊළඟට. ඒ ටික ඔයා ගණන් හැදුවට පස්සේ අපි බදු පැනවීම කියන මාතෘකාව එක්ක සම්බන්ධ වෙනවා.